හොඳමයි. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං शरणं गच्छामि ධම්මං සරණං ගච්ඡාමි. धम्मं शरणं गच्छामि සංඝං සරණං ගච්ඡාමි. संघं शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. द्वितीयं बुद्धं शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හේතස්ස ආනන්දස්ස ධම්මස්ස අඥානානවබෝධා අප්පටිවේදා ඒව මයං පජාතත්තා කුලක ජාතා කුලා ගුණ්ඩික ජාතා මුංජ පම්බත භූතා අපායං දුක්ඛතින් විනීපාතං සංසාරං නාති වත්තං
අති ගෞරවනීය විහාරාධිපති ඔක්කම්පිටියේ පුණ්‍යරතන පෙහාම්දුරන් වහන්සේගෙන් අවසරයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා Zoom තාක්ෂණය හරහා එක්රැස්ව සිටින කාරුණික පින්වතුනි පින්වතියනි අද වස්සාවාසික ධර්ම දේශනා මාලාවේ පස්වැනි ධර්ම දේශනාමය පින්කම මේ ධර්ම දේශනාවේ දායකත්වය ජයතිස්ස නෙත්තිසිංහ මහත්මාණන් බණ්ඩාර පතිරණ මහත්මාණන් මහත්මාණන් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ධනවංශ මහත්මයා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා රෝහණ දික්මාඩුගොඩ මහත්මයා මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් සියලු දෙනා පත්මිනී බණ්ඩාර පත්මිනී මහත්මිය බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා අනුසානෝනා මහත්මිය දිනේෂ් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා ඡායා මහත්මිය සංජය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා කාංචනා මහත්මිය ප්‍රියාද සිල්වා මහත්මයා ඇතුළු කොට ඇතු පවුලේ සියලු දෙනා පියරත්න මහත්මයා ඉන්ද්‍රනෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා හරිත උඩවත්ත මහත්මයා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා රංජිත් අබේ වික්‍රම මහත්මයා ඇතුළු කොට ඇති පවුලේ සියලු දෙනා සිරි අමදෝරුගේ මහත්මයා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ප්‍රියානි සිටුගේ මහත්මිය ඇතුළු කොට ඇති පවුලේ සියලු දෙනා දිනුසා මහත්මිය මිරි මහත්මයා නම් ප්‍රධාන පවුලේ පින්නතුන් සියලු දෙනාම එකතු වෙමින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අපව ලෝ සසුන ආරක්ෂා කරන සියලු දෙවියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ඒ වගේම තම තමන්ගේ නමින් මිය පරලෝ යන්නට යෙදුන තමන්ගේ ආදරණීය දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු කොට ඇති ඒ ඥාති මිත්‍රාදීන්ට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට සුජීවත්ව සිටින තමන් ඇතුළු කොට ඇති පවුලේ ඥාතීත මිත්‍රාදීන්ටත් තමන්ගේ දුවා දරුවන්ටත් ආශිංසනය කරමින් විවිධ අරමුණු තමන්ගේ උපන්දින එවැගේම විවාහ සංවත්සර උත්සව ආදී කොට ඇති අරමුණු රාශියක් මුදුන්පත් කර ගනිමින් සුජීවත්ව සිටින සියලු දෙනාටම ආශිංසනයන් සිද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් අරමුණුනොත් ලෝකවාසී ලක්වාසී සියලු දෙනාටම මේ වර්තමානයේ පවතින ව්‍යසනයෙන් අත මිදලා නිදුක් නිරෝගී චිරජීවන ආයුරාෝග්‍ය ආදී සැප සම්පත් ප්‍රාර්ථනා කිරීම ආරමුණු කරගනිමින් එහෙතින් සඳහන් කරන්නට යෙදුන පින්නතුන් අද මේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වයේ දරනු ලබන අද මේ ධර්ම දේශනාව මාතෘකා කරගන්නට යෙදුන දහම් පාඨයට අනුව ස්වල්ප වේලාවක් ඔබට ධර්ම කාරණාවන් සිහිපත් කරලා මේ ධර්ම දේශනාව හමාර කරන්නට අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මීට පෙර මම මාතෘකා වශයෙන් ඔබට දේශනා කරන්නට යෙදුන දහම් පාඨය බොහෝ දුරට
ඔබ ශ්‍රවණය කරලා තිබෙන ජනප්‍රිය දහම් පාඨය. ඒතස්ස ආනන්ද ධම්මස්ස අඥානා අනනුබෝධා අප්පටිවේදා ඒවමයම් පජා තත්තා කුලක ජාතා කුලා ගුණ්ඩික ජාතා මුංජ පබ්බත භූතා අපායන් දුක්ගතින් විනීපාතං සංසාරං නාති වත්තන්ති. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ සමග සිද්ධ කරපු ධර්ම සාකච්ඡාවක් මුල් කරගනිමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ආනන්ද මේ පටිච්ච සමුප්පාදය නැත්නම් පටිච්ච සමුප්පාදය නොදැනීම නිසා අවබෝධ නොකිරීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ සත්ත්ව සමූහයා මීයන් කැපූ නූල් පන්දුවක්සේ අවුල් වූහාහු වෙති. රෙදිවියන්නන්ගේ නූල් පන්දුවක්සේ අවුල් වූහාහු වෙති. මුංජ පබ්බජ නම් වූ තෘණවලින් ඇඹරු දිරාගිය කැඩී ගිය කඹයක තන කෙඳිමේ අවුල් වූහාහු සැපයෙන් පහ වුණා වූ දුක්ඛයාගේම පැවැත්ම ඇත්තා වූ අපාය හා සංසාරේ නොඉක්මවති කියන එකයි මේ ගාථා ධර්මයේ තේරුම. අපි කෙටියෙන් ගත්තොත් මේ ලෝකයේ සත්වයන් පටිච්ච සමුප්පාද ධර්ම ක්‍රියාවලිය නොහඳුනන නිසා, දන්නේ නැතිකම නිසා සසරෙහි සැරිසරනවා අපාගාමී වෙමින් භවයන් ලැබමින් කියන එක තමයි සරල තේරුම අදහස. ඔබ මේ පාලි පාඨය ශ්‍රවණය නොකලත් පටිච්ච සමුප්පාද ධර්මයේ කියනවත් එක්කම ඔබේ හිතට නැගෙන ඔබේ සිතට දැනෙන ධර්ම දේශනාවන් අනන්තව ශ්‍රවණය කරලා තිබෙනවා. ඔබ දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම් සැරිසරමින් චාරිකාවේ වඩින වෙලාවන් වලදී ඒ ස්ථානවලට සැපමුණු තමන්ගේ ශ්‍රාවකයන්ට උන්වහන්සේ ඒ ශ්‍රාවකයන්ගේ සිත් පිළිබඳව දැනපු නිසා විවිධාකාරයේ වූ ධර්ම දේශනාවන් සිද්ධ කරලා තිබෙනවා. ඒ විවිධාකාර වූ ධර්ම දේශනාවන් අපේ තුන් පිටකයේ ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකේ. ඊට අමතරව ඔබ අහලා තිබෙනවා භික්ෂූන් වහන්සේලාගේ විවිධ අඩුපාඩු සිද්ධ වුණ වෙලාවේ ඒ අඩුපාඩු මඟ හරවගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ලෝකවාසීන්ට වඩා වැඩදායී ආකාරයට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඇති වුණ නිසා භික්ෂූන්ගේ පැවැත්ම පිළිබඳව උන්වහන්සේ විනය ප්‍රඥප්තිය නැත්නම් විනය නීතීන් පනවන්නට යෙදුණා. අපි ඒකට කියනවා විනය පිටකය කියලා. ඊට අමතරව ඔබ අහලා තිබෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෑණියන්ට විජම්බන අභිධර්ම දේශනාව සිද්ධ කළාය කියලා. ඒ විජම් දේශනාව අපේ සූත්‍ර සහ විනය පිටකයට අමතරව අභිධර්ම පිටකයේ වශයෙන් අපි පරිහරණය කරමු. එතකොට මේ තුන් පිටකයේම සූත්‍ර සහ අභිධර්මයේ පිටකය කියන මේ පිටක දෙකේදීම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට
පෙන්වා වදාළි මේ සසරින් එතර වෙන්න සසරින් ගැලවෙන්න මේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන්ගෙන් නිවෙන්න අවශ්‍ය කරන මඟ. එතකොට සූත්‍ර පිටක දේශනාවේ අපිට හමු වෙන්නේ සත්ව පුද්ගල නාම භාවිතා කරමින් දේශනා කරපු සූත්‍ර දේශනාව. උදාහරණයකට ගත්තොත් අනාථපිණ්ඩික මහා සිටුතුමාට දේශනා කරපු සූත්‍ර දේශනාවට අපි කියනවා අනාථපිණ්ඩික සූත්‍ර දේශනාව. කොසල් මහරජතුමාට දේශනා කරපු සූත්‍ර දේශනාවකට අපි කියනවා කෝසල සංයුත්තේ නැත්නම් කොසල් රජතුමා වෙනුවෙන් දේශනා කරපු දේශනාව. මෙන්න මේ විදිහට නම්ගම් ස්ථාන භාවිතා කරමින් දේශනා කරපු සම්බුද්ධ දේශනාව අපි හඳුන්වන්නේ සූත්‍ර පිටක දේශනාව, සම්මුති දේශනාව නැත්නම් සම්මුති දේශනාව, ප්‍රඥප්ති දේශනාව කියලා තමයි අපි හඳුනන්නේ නැත්නම් හඳුන්වන්නේ. අභිධර්ම පිටකයේදී මේ ලෝකයේ තිබෙන සත්පුද්ගල නාම කිසිවක්ම භාවිතා කරන්නේ නැතිව සත්වේක් පුද්ගලයෙක් නාමයක් වශයෙන් භාවිතා කරන්නේ නැතුව මේ මුළු මහත් විශ්වයේම තිබෙන සංකත ධර්මයන්ගේ ස්වභාවය පෙන්වා වදාරන්ට උන්වහන්සේ කරුණු තුනක් යටතේ අභිධර්මයේ දේශනා කළා. ඒ අභිධර්ම දේශනාවේදී අපිට හම්බ වෙන්නේ මුණ ගැහෙන්නේ මේ මුළු විශ්වයේම කොටස් 4කින් යුක්තයි කියලා. ඉන් පළවෙනි එක තමයි චිත්ත කාණ්ඩයේ සිත පිළිබඳව දේශනාව. දෙවෙනි දේශනාව තමයි සිතෙහි පවතින ධර්ම. අපි ඒවට කියනවා චෛතසික ධර්ම පිළිබඳව දේශනාව. තුන්වෙන්න තමයි රූප පිළිබඳව දේශනාව. මේ ඔක්කොම සංකත ධර්මය. සූත්‍ර පිටකයේදී නම් ගම් ස්ථාන පුද්ගලයන් වශයෙන් මුල් කරගෙන දේශනා කරපු ඒවට අපි කිව්වා සම්මුති දේශනා කියලා. අභිධර්ම පිටකයේදී මේ මුළු මහත් විශ්වයේම තිබෙන සියලු කාරණාවන් කරුණු 4ක් යටතේ සංග්‍රහ වෙනවා, දේශනා කරනවා. චිත්ත චෛතසික රූප, සංස්කාරක නැත්නම් ලෞකික ස්වභාවයන් 3ක් පිළිබඳවත්, අලෞකික නැත්නම් ලෝකෝත්තර ස්වභාවයේ අසංකත ධර්මයක් වශයෙන් අභිධර්ම පිටකයේදී අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළා. එතකොට මේ සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය කියන පිටක දෙකේදීම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන් අතරින් පටිච්ච සමුප්පාද දේශනාව සංග්‍රහ වෙලා තිනවා, අතුලත් කරලා තිබෙනවා, අතුලත් වෙලා තිබෙනවා. ඉතින් අද ඒ නිසා මේ ධර්ම දේශනාවේ මූලිකම උත්සාහය මගේ අපි හැමදාම පටිච්ච සමුප්පාදයේ ශ්‍රවණය කළේ බොහෝ දුරට සූත්‍ර දේශනාව නැත්නම් සූත්‍ර පිටක දේශනාව ආශ්‍රයෙන්. එනිසා මගේ උත්සාහය ඔබට ඒ සූත්‍ර පිටක දේශනාව ආශ්‍රයෙන් දේශනා කළ තිබෙන පටිච්ච සමුප්පාද ධර්මය අභිධර්ම පිටක ආශ්‍රයනොත් ඔබට යම් අවබෝධයක් දැනීමක් ඇති කරවන්නට තමයි මගේ දේශනාවේ උත්සාහය මහන්සිය සහ මම අරමුණු කරගනිමින් ඉන්නේ. ඉතින් ඒ නිසා මම මේ ධර්ම දේශනාව ඔබට සූත්‍ර සහ අභිධර්මයේ කියන පිටක දෙකම උපයෝගී කරගෙන අභිධර්ම පිටකයේදී කොහොමද
පටිච්ච සමුප්පාද ධර්මය විස්තර වෙන්නේ සාකච්ඡා වෙන්නේ කියන කාරණාව පදනම් කර ගනිමින් ඉදිරියට අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අභිධර්ම පිටකයේදී මේ පටිච්ච සමුප්පාද ධර්මය සංග්‍රහ වෙලා තිබෙන්නේ විභංග ප්‍රකරණය කියන කොටසේ. විභංග ප්‍රකරණය කියන කොටස. මේ විභංග ප්‍රකරණය කියලා කියපුවාම ඒ ධර්ම කොටස් වෙන්වෙන්ව බෙදලා තියෙන එකට අපි කියනවා විභංගකරණය කියලා. ඒ නිසා අපේ උත්සාහය විභංගකරණය ආසිතව මේ ධර්ම දේශනාව සාකච්ඡා කරන්නට දේශනා කරන්නට. ඒ නිසා මීට පෙර ශ්‍රවණය කරලා තිබෙන ධර්ම කාරණාවන්මයි මේ ධර්ම දේශනාව තුලත් ඇතුළත් වෙන්නේ. පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් සමගින් එකම ධර්ම කාරණාවක් තමයි අපි සාකච්ඡා කරන්නේ. අපි හැමදාම මාතෘකා වශයෙන් පටිච්ච සමුප්පාද දේශනාව සිද්ධ කරනකොට හැමදාම මාතෘකා වශයෙන් සජ්ජායනා කරන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා සම්භවිස්සanti කියන මේ පාඩය ඇතුළත් වෙලා තියෙන්නේ විභංග ප්‍රකරණයේ අභිධර්ම පිටකේ. එතනින් අපිට හම්බ වෙන පළවෙනිම ධර්ම කාරණාව තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා. පළවෙනි මේක අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ හරියට අඳුරක් වගේ. අන්ධකාරය. විද්‍යාව කියලා කියන්නේ හරියට ආලෝකයක් වගේ. ආලෝකයයි අන්ධකාරයයි එකම තැනක පවතින්නේ නැතුව වගේ නොදැනීමයි දැනීමයි නොදන්නාකමයි දැනීමයි කියන කාරණා දෙකත් එකම සිතක පහළ වෙන්නේ නැහැ. එනම් පැහැදිලි ආලෝකයයි අන්ධකාරයයි එකතැන පවතින්නේ නැහැ වගේ දැනීමයි නොදැනීමයි දෙකත් එකම සිතක පහළ වෙන්නේ නැහැ. ඒ නිසා සූත්‍ර පිටකයේ මේ අවිද්‍යාව විස්තර වෙනවා නීවරණ ධර්මයක් වශයෙන්. ඔය පංච නීවරණ ගැන කතා කරනකොට මේක නීවරණ ධර්මයක් වශයෙන් සාකච්ඡා වෙනවා. ඒ වගේම සූත්‍ර පිටකයේ අපිට හම්බ වෙනවා මේ අවිද්‍යාව කියන ධර්ම කාරණාව දස සංයෝජන ධර්ම යටතේ. දස සංයෝජන ධර්ම යටතේ අවිද්‍යාව අපිට මුණ ගැහෙනවා. අභිධර්ම පිටකයේදී මේ අවිද්‍යාව අපිට හම්බ වෙන්නේ චෛතසික ධර්මයක් වශයෙන්. මොනවද චෛතසික කියලා කිව්වේ? සිත සමග ඉපදෙන, සිත සමග නැති වෙන, සිත ගන්නා අරමුණම ගන්න, සිත පවත්නා වස්තුවේම පිහිටන ස්වභාවයට අපි කියනවා චෛතසික ධර්ම. සිංහලෙන් කියනවා අපි ඒකට සිතුවිලි. එතකොට අපි අභිධර්ම පිටකයේදී අවිද්‍යාව හඳුනගන්නේ මෝහ චෛතසිකය නමින්. අභිධර්ම පිටකයේදී අපි මේ චෛතසිකය හඳුනගන්නේ මෝහය නමින්. එතකොට ඔබට අභිධර්මයේ පිළිබඳව දැනීමක් අවබෝධයක් තිබෙනවා නම් මේ චෛතසික ධර්මවල අපිට මුණ ගැහෙනවා ප්‍රකීර්ණක චෛතසික කියන. ප්‍රකීර්ණක චෛතසික. ඒ ප්‍රකීර්ණක චෛතසික ධර්මයන් අතරින් පළවෙනි කාරණා තමයි මෝහය කියන අකුසල චේතනාව.
එහෙමනම් අවිද්‍යාව කියලා කිව්වේ සූත්‍ර පිටකයෙන් අපිට මුණ ගැහෙනවා නීවරණ ධර්මයක් වශයෙන් දස සංයෝජන ධර්මයක් වශයෙන් අභිධර්ම පිටකයේදී මෝහ චෛතසිකයක් වශයෙන් තමයි අපිට මේ ධර්ම කාරණාව හඳුනා ගන්න පුළුවන්. මෝහය කියලා කිව්වේ මුලාව, නොදැනීම. මොනවා පිළිබඳව නොදැනීමද? චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම. මුලාවටපත් වීම. දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. නැත්තම් දුකින් මිදීමේ ප්‍රතිපදාව නොදැනීමට අපි කියනවා අවිද්‍යාව කියලා. එතකොට මේ අවිද්‍යා චෛතසිකය නැත්තම් මෝහ චෛතසිකය ඇති වෙන්නේ කාමාවචර අකුසල සිත්වල. මේ මෝහ චෛතසිකය ඇති වෙන්නේ කාමාවචර අකුසල සිත්වල. කාමාවචර අකුසල සිත් 12ක් තිබෙනවා. කාමාවචර අකුසල සිත් 12ක් තිබෙනවා. මෙන්න මේ කාමාවචර අකුසල සිත් 12 තමයි මෙන්න මේ මෝහය කියන අකුසල ධර්මේ නැත්තම් මෝහය කියන චෛතසික ධර්මයේදී. එතකොට ඔබ හිතන්න ඕනි, කල්පනා කරන්න ඕනි මේ අවිද්‍යා සහගත අකුසල චේතනාව මුල් කරගනිමින් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව සිත් 12ක් සකස් කරගන්න. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත, විප්පයුක්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සිත, අසංකාරික විප්පයුක්ත සිත. උපේක්ඛා සහගත විප්පයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත. දැන් අපි ඔකට කියනවා අකුසල සිත් කියලා කිව්වා. මේ සිත් 8ට අපි කියන්නේ ලෝභ මූලික සිත්. ඒ ලෝභ මූලික සිත් 8 යෙදෙන අකුසල චේතනාව තමයි මෝහය සමානයි සූත්‍ර පිටකයේදී අවිද්‍යාව. අභිධර්ම පිටකයේදී මෝහය චෛතසිකේ, සූත්‍ර පිටකයට එනකොට මේක අවිද්‍යාව වශයෙන් සැකසෙන. නැත්තම් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. තව සිත් 4ක් තියෙනවා. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ෂා සහගත ඖචිත්‍ය සම්පයුක්ත සිත. මෙන්න මේ කියන සිත් 12 අර මෝහය කියන අකුසලය යෙදෙනවා. ඒ තුලින් සසර දික් වෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කළා වගේ, දේශනා කළා වගේ මේ සංසාරේ නාතිවත්තන්ති ඉක්මවන්නට අපිට පුළුවන් කමක් නැති වෙනවා. එමනම් අපි මේ ධර්ම කාරණාව තව දුරටත් ප්‍රගුණ කරන්න ඕනි, කල්පනා කරන්න ඕනි, දැනගන්න ඕනි. මොකක්ද අපේ සිතත් සමග මේ බැඳෙන සසර ඇදබැඳ තබන මේ අකුසල ධර්මයේ නැත්තම් මෝහයේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. එතකොට මේ මෝහ චෛතසිකයේ නිසා අපි අනිවාර්යයෙන්ම මෝහ චෛතසිකයේ නිසා අපේ සිතේ යෙදෙන්නේ මෝහය නම් ඒ මෝහය නිසා නැත්තම් අවිද්‍යාව නිසා අනිවාර්යයෙන්ම
පුද්ගලයාගේ චිත්ත සංතානය තුළ, ඒ කියන්නේ සිත තුළ වීතික්කම අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව කියන අවස්ථා දෙකේදී අපි කොහේ හරි තැනක ප්‍රතිසන්දියක් උත්පත්තියක් ලබනවා. හැබැයි අකුසල සිතක ඵලයක් වශයෙන්. ඒ නිසා අපි උත්සාහවන්ත වෙන්නට ඕනි. අවිද්‍යාව නොහොත් අභිධර්ම පිටකයට අනුව මෝහ චෛතසිකයේ පිළිබඳව අධ්‍යයනය කරලා අපි මෙතනින් ගැලවෙන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරන්න ඕනි, සිහිපත් කරගන්නට ඕනි. ඒ පිළිබඳව අභිධර්ම පිටකයේදී සඳහන් වෙන්නේ, නැත්නම් අභිධර්ම පිටකයේදී දේශනා කරන්නේ තත්තකතමං අවිච්ඡා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං අයං උච්චති අවිච්ඡා. දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධයට නොපැමිණීමේ ප්‍රතිපදාව නොදැනීම කියන කාරණා ටික සැකසෙන්නේ මෝහය කියන අකුසල චෛතසිකය අර අකුසල සිත් සමග එකට බැඳී පවතින නිසා. ඒ නිසා ඔබට මම මුලින් සිහිපත් කළා, විද්‍යාව සමග කවදාවත් අවිද්‍යාව ඇති වෙන්නේ නැහැ. ඒ කිව්වේ අවබෝධයක් තියෙන සිතක අනවබෝධයක් ඇති වෙන්නේ නැහැ වගේ අපිත් මේ අකුසල ධර්මයේ නිසි විදිහට තේරුම් ගත්තොත් අවිද්‍යාවෙන් අත මිදුණු ශාවකයෙක් බවට පත් වෙන්නට පුළුවන්. දෙවැන්න අපට හම්බ වෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන දෙවැනි ධර්ම කාරණාව පටිච්ච සමුප්පාද දේශනාවේදී විභංගප්පකරණේ නැත්නම් අභිධර්ම පිටකේ. සංඛාරා කියලා කියපු ගමන්ම ඒ සංඛාර කියන වචනයට අපේ ධර්මයේ තුල විවිධ අර්ථයන් තියෙනවා. අද අපි අර්ථ දෙකක් ගැන සාකච්ඡා කරමු. එක අර්ථයක් තමයි හේතු ප්‍රත්‍ය නිසා හටගන්න නිර්මාණය වෙන සියලු දේවල්. හේතු සහ ප්‍රත්‍යයන් නිසා නිර්මාණය වෙන, සැකසෙන, හටගන්න සත්ව පුද්ගල ආදී කොට ඇති, පණ ඇති, පණ නැති සියලු දේවල් වලට අපි සංඛාර කියලා කියනවා. අර අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනු කියන ගාථා ධර්මයෙන් පෙන්වලා දෙන්නේ හේතුපත්‍යයන් මුල් කොටගෙන පණ ඇති, පණ නැති සචේතනික අචේතනික සියලු දෑ නිර්මාණය වෙනවයි කියන අර්ථය. එතකොට පටිච්ච සමුප්පාද දේශනාවේදී අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා සඳහන් වෙන්නේ පින් හා පව් වලට. පින් හා පව් වලට. පින් හා පව් කියන සංස්කාරකයන් නිසා විපාක ධර්මයන් නැති කරනවා. පින් කිරීම නිසායි පව් කිරීම නිසායි විපාක ධර්මයන් නැති කරනවා. ඒ කියන්නේ පින් හා පව් නිසා කොහේ හරි තැනක භවයක් සකස් කරලා දෙනවා. ඒ නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පටිච්ච සමුප්පාද දේශනාවෙන් අපි ගන්නේ පින් සහ පව්. අනිත් සංඛාරා කියන එකෙන් අපි ගන්නේ මේ ලෝකේ පණ ඇති, පණ නැති සියලු දේ සකස් කිරීම, සැකසීම, සකස් කර දීමට අපි සංස්කාරක කියන වචනේ පැහැදිලි කරනවා. එතකොට සංස්කාරක කියන වචනේ අභිධර්ම පිටකයේදී පැහැදිලි වෙනවා තත්තකතමං අවිජ්ජා පත්‍ය සංඛාරා පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනෙන්ජාභි සංඛාරෝ කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝති කියලා. සංඛාර කියන එකට පටිච්ච සමුප්පාදයේදී අර්ථ දෙකක් හම්බ වෙනවා. මොකද්ද පළවෙනි අර්ථය? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. මොකද්ද දෙවෙනි අර්ථය? කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර නැත්නම් මනෝ සංඛාර කියලා ගත්තත් වෙනසක් වරදක් නැහැ. දැන් අපි මුලින්ම බලමු මොනවද මේ කාය සංඛාර කියලා කියන්නේ.
අපි මුලින්ම බලමු මොනවද මේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා කියන්නේ. පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ දාන සීල භාවනා ආදී කොට ඇති කාමාවචර කුසල චේතනාවන් හා භාවනාමය වූ රූපාවචර කුසල චේතනාවන් වලට. පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ දාන සීල භාවනා ආදී තුලින් ඇති කරගන්න කුසල චේතනාවන් හා අරූපාවචර කුසල චේතනාවන්. භාවනාමය ඥාණයෙන් ලබා ගන්න අරූපාවචර කුසල චේතනාවන්. පින්නතුන් එතකොට අහලා තිබෙනවා කාමාවචර ලෝකය කියලා අහලා තියෙනවා. රූපාවචර ලෝකය කියලා අහලා තියෙනවා. ඒ කාමාවචර සහ රූපාවචර ලෝකවල උප්පත්ති ලබන්න බලපාන්නේ පුඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර. තොට ඒ පුඤ්ඤාභි සංකාර කියන කුසලය සැකසෙන්නේ මහා කුසල සිත් සහ රූපාවචර කුසල සිත් සමග. කාමාවචර රූපාවචර කුසල සිත් සමග යෙදෙන චේතනා සමුදායට අපි කියනවා සංස්කාරක. මොන සංස්කාරක? පුඤ්ඤාභි සංස්කාරක. දෙවැන්න අපිට හම්බ වෙනවා අපුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර කියලා කිව්වේ තමන් විසින් කරන අකුසලාදී ප්‍රාණඝාත. අර මුලින් කියපු සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්ස සහගත දිට්ඨිගත විපයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්ස සහගත විපයුක්ත සසංකාරික අසංකාරික උපේක්ෂා සහගත විපයුක්ත අසංකාරික සසංකාරික සහ උපේක්ෂා සහගත සංපයුක්ත අසංකාරික සසංකාරික සිත් කියන මෙන්න මේ අකුසල සිත් 12 තුලින් රැස් කරගන්න චේතනා සමුදායට අපි කියනවා අකුසල චෛතසික කියලා. එමනම් අපුඤ්ඤාභි සංකාර කියලා කිව්වේ මෙන්න මේ අකුසල චෛතසිකයන් අපේ සිතේ සැකසීම සකස් කර ගැනීම. එතකොට ඔබ හිතන්න කල්පනා කරන්න බලන්න මෙන්න මේ කියපු අකුසල සංස්කාරකයන් සකස් කර ගැනීම නිසා භවය නැත්තම් ඊළඟ භවගාමී ජීවිතේ දුකින් පිරුණු තැනක් බවට පත් වෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි සංකාර. අපි පුඤ්ඤාභි සංකාර විස්තර කළා, කුසල සිත් කියලා කිව්වා. අපුඤ්ඤාභි සංස්කාරක විස්තර කරා, අකුසල සිත්වල ක්‍රියාකාරීත්වය කියලා කිව්වා. එමත් නැතිනම් අකුසල සිත්වල විපාක, කුසල සිත්වල විපාක තුලින් සැකසෙන භවයේ ඊළඟට අපි ආනිඤ්ඤාභි සංකාර කියලා සඳහන් කරනවා. ආනිඤ්ඤාභි සංකාර කියලා කිව්වේ අරූපාවචර ධ්‍යාන සිත්වලට. අරූපාවචර ධ්‍යාන සිත්වලට. අරූපාවචර සිත් 4යි තියෙන්නේ. එන්නේ අරූපාවචර ධ්‍යාන සිත් සකස් කර ගැනීමට තමයි අපි ආනිඤ්ඤාභි සංකාර කියලා කියන්නේ. අරූපාවචර ලෝක කියලා අපි අහලා තියෙනවා. ආකින්චඤ්ඤායතන, නේව සංඥායතන ආදී වශයෙන් අභිධර්ම පිටකයේ සඳහන් වෙනවා. මෙන්න මේ ආනිඤ්ඤාභි සංකාර කුසල සිත්. එතකොට ආනිඤ්ඤාභි සංකාර සැකසෙන්නේ කාමාවචර සත්වයන් තුලමයි කියන එක තමයි අභිධර්ම පිටකයේදී පැහැදිලි වෙන්නේ. ඊට අමතරව ඔබට මම මුලින් සිහිපත් කළා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර කියලා මේ සංස්කාරකයන් හඳුන්වනවායි කියලා. එතකොට කාය සංකාර කියලා කිව්වේ කය උපයෝගී කරගෙන කරන කියන දේවල් වල. කය උපයෝගී කරගෙන ඔබ කුසලයක් කරනවා නම් අකුසලයක් කරනවා නම් ඒ කරන ක්‍රියාව මත අකුසල සහගත සිතක් හෝ කුසල සහගත සිතක් ඇති වෙනවා නම් ඒකට ලැබෙන ඵලයේ කුසල විපාක සහ කුසල විපාක. දෙවැන්න වචී සංකාර, වචනේ මුල් කරගෙන ඔබ
කුසලයක් හෝ අකුසලයක් කරනවා නම් ඔබට ලැබෙන විපාකේ කුසල විපාක අකුසල විපාක. ඊළඟට මනෝ සංකාර චිත්ත සංකාර කියලා කිව්වා සිත මුල් කරගෙන කරන ක්‍රියා කුසලයක් නම් කුසල විපාකයකුත් අකුසලයක් නම් අකුසල විපාකයකුත් අපිට විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කියපු අකුසල සිත් 12යි කුසල සිත් 8යි රූපාවචර කුසල සිත් 5යි අරූපාවචර කුසල සිත් 4යි. මෙන්න මේ කියන සිත් 29 නිසා මොනද සංස්කාරක කියලා කිව්වේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර කාය සංකාර මනෝ සංකාර වචී සංකාර ඒවා ඔක්කොම අපි කරන්නේ අකුසල සිත් 12න් කුසල සිත් 8න් රූපාවචර සිත් 5න් අරූපාවචර සිත් 4න් සිත් 29යි. මෙන්න මේ සිත් 29ට අපි කියනවා භවත්‍රය. භවත්‍රය කියලා කියන්නේ භව තුනක් කියන එක. අපි අවසානයේට භවත්‍රය පිළිබඳවත් ඔබට සිහිපත් කරනවා, දේශනා කරනවා, පැහැදිලි කරනවා. එහෙමනම් අතීත වර්තමාන අනාගත කියන මේ භවත්‍රයේම සැකසෙන්න පදනම වෙන්නේ මෙන්න මේ. ඒ කියන්නේ අතීත වර්තමාන අනාගත කියන භවත්‍රය සැකසෙන්නේ අර කියපු අකුසල සිත් නිසාත් කුසල සිත් නිසාත් ඒ වගේම අරූපාවචර රූපාවචර කුසල සිත් නිසා තමයි භවත්‍රයේම සැකසෙන්නේ. ඒ නිසා සංස්කාරක නිසා භවයක් සැකසෙනවා නැත්නම් කොයි හරි තැනක අපිට උප්පත්ති ලබන්නට සංස්කාරකයන් හේතු වෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. මෙන්න මේ තුන්වෙනි කාරණාව අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. මේ තුන්වෙනි ධර්ම කාරණාව විඥානය කියලා කිව්වේ සිතට. දැන් විඥානය කියලා සූත්‍ර පිටකයේදී අපිට විවිධ උපමා මුණ ගැහෙනවා. විඥානයේ විවිධ උපමා කියලා කියන්නේ අපිට සමීපම උපමාව තමයි මායාකාරයක් හා සමානයි. මේ විඥානය කියලා කිව්වේ අභිධර්ම පිටකයේදී විපාක සිත් වලට. අභිධර්ම පිටකයේදී විපාක සිත් වලට තමයි විඥානය කියලා කිව්වේ. දැන් ඔබ ඉගෙනගත්ත හෝ ඔබ මින් පෙර ශ්‍රවණය කරලා තිබෙන අභිධර්ම පිටකයේ විපාක සිත් 32ක් මුණ ගැහෙනවා. විපාක සිත් 32ක්. ඒ විපාක සිත් 32 පටිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක කියලා සත්වයාගේ භවයේ සැකසෙනවා නැත්නම් සත්වයා උප්පත්තිය ලබනවා. ඒ නිසා මෙන්න මේ විඥානය නැත්නම් මෙන්න මේ විපාක සිත් පිළිබඳව දැන ගැනීම තුළ නැවත නැවත භවයක් සකස් වීම සිදු වෙන්නේ නැහැ. එමත් නැතිනම් නවත්වාලන්නට පුළුවන්කම තිබෙනවා. එහෙමනම් අපි විඥාන සිත නිසා නැත්නම් විඥාන විපාක සිත් නිසා නැවත නැවත කාමාවචර හෝ වේවා රූපාවචර හෝ වේවා අරූපාවචර හෝ වේවා මේ භවත්‍රය තුල අපි සැරිසරමින් කටයුතු කරනවා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි විපාක විඥාන චිත්ත ක්‍රියාවලියක් නිසා. විපාක විඥානයේ නිසා නැත්නම් විපාක සිතේ ස්වභාවය නිසා මුලින් කිව්වා වගේ භවත්‍රයට සත්වයා ඇතුල් වෙනවා සැරිසර. විඥාන පත්‍ය නාම රූප. විඥාන පත්‍ය නාම රූප. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප. එතකොට පින්නතුන් මේ නාම රූපන් කියනකොටම
පින්නතුන්ගේ සිතට එන සාමාන්‍ය විවහාරික දැනීම තමයි නාමය කියලා කියන්නේ සිත, රූපය කියලා කියන්නේ කය. මේ නාමය සහ සිතේ කයේ එකතුවට නාම රූප කියලා කියනවා කියලා තමයි බොහෝ දුරට අපි දන්නේ හඳුනගන්නේ. ඒකේ වරදක් නැහැ, ඒක හරි. අපි අභිධර්ම පිටකයට අනුව නැත්නම් අභිධර්ම පිටකයේදී මම කිව්වා අර සත්ව පුද්ගල නාම කොහොම අතික්‍රමණය කරලා මේ මුළු විශ්වයේම තියෙන සාධාරණ ධර්මතා කොටස් 4ක් යටතේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. චිත්තචෛතසික රූප නිබ්බාන. නිබ්බාන කියන එක අසංකත ධර්මයකුත් අර චිත්තචෛතසික රූප කියන ධර්මතා තුන සංකත ධර්මයක්, සැකසෙන ධර්මයක් වශයෙන් තමයි අභිධර්මයේදී පෙන්වන්නේ. එතකොට මෙතන මේ නාම රූප කියලා කියන්නේ අපේ සිතේ යෙදෙන වේදනා සංඥා සංකාර කියන චෛතසික ධර්ම තුනට. වේදනා කියලා කියන්නේ වින්දනය, සංඥා කියලා කියන්නේ හඳුන දැන ගැනීම, සංකාර කියලා කියන්නේ සැකසීම, සකස් කිරීම, බැඳී පැවතීම කියන මේ අකුසල චෛතසික ධර්ම අන්නේ සමාන චෛතසික ධර්ම. අකුසල චෛතසික නෙවෙයි, අපි ඒවට කියනවා අන්නේ සමාන චෛතසික ධර්ම. ඒක අපි තව දුරටත් කෙටි කරලා ගත්තොත් අපි ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම. සබ්බචිත්ත සාධාරණ කියලා කියපුවාම මතක තියාගන්න ඕනේ. සබ්බචිත්ත කියලා කියපුවාම සාධාරණයි. සබ්බචිත්ත සාධාරණ කියලා කියපුවාම කුසල සිතක් වේවා, අකුසල සිතක් වේවා, මොන ආකාරයක සිතක් වේවා, ඒ සියලුම සිත්වල එක හා සමාන යෙදෙන චෛතසික ධර්මය 7ක් තියෙනවා. අපි ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මය. ඊළඟට ඒ සබ්බචිත්ත සාධාරණ ධර්ම වලට අමතරව අපිට හම්බ වෙනවා අන්නේ සමාන චෛතසික ධර්ම. අන්නේ සමාන චෛතසික ධර්ම 6ක් තියෙනවා. ඒ චෛතසික ධර්ම 6 යෙදෙන්නේ කුසල අකුසල කියන සිත්වල ඒ වුවමනාවන් අනුව. එතකොට මේ ප්‍රකීර්ණක චෛතසික ධර්ම සමුදාය අතරින් සබ්බචිත්ත සාධාරණ ධර්ම වලින් වේදනා සංඥා සංකාර කියන කොටස් තුනට නැත්තම් අපි ඒවට කියනවා මොනවා කියලාද? නාම කියලා. මෙන්න මේ ධර්ම පහ, මේ ධර්ම තුන මොනවද? වේදනා සංඥා සංකාර. මේ ධර්ම තුනට, මේ ස්කන්ධ තුනට අපි කියනවා නාම කියලා. ඊළඟට රූප කියලා කිව්වේ ඔබ දන්නවා තත්තකතමන් රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතං උපාදාය රූපං ඉදං උච්චති රූපං මහා භූත රූපං. එතකොට රූපය කියලා කිව්වේ අභිධර්ම පිටකයේත් සූත්‍ර පිටකයේත් විග්‍රහයේ වෙනසක් නැහැ. මේ දෙකේදීම අපිට හම්බ වෙන්නේ මහා භූත රූප 4 සහ ඒ මහා භූත රූප 4ට උපාදාය වෙන රූප වලට අපි කිව්වා රූපය නැත්තම් කය කියලා. එතකොට මෙන්න මේ නාම සහ රූප කියන ධර්මතා වල ස්වභාවය අපිට තේරුම් ගන්නට පුළුවන් නම් නාම රූප ස්වභාවයන් අතික්‍රමණය කරලා මේ සංසාර ගමන නවතාලන්නට අපට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි උත්සාහවන්ත වෙන්න ඕනේ මේ ධර්ම දේශනාවේ අපි මේ ශ්‍රවණය කරන ධර්ම කාරණාවන් සසර ජීවිතේ කෙටි කරගන්න, උපයෝගී කරගන්න. නාම රූප පත්‍ය සලආයතන. එතකොට නාම රූප වලින් පස්සේ අපිට පටිච්ච සමුප්පාදේ හම්බ වෙන්නේ සලආයතන. ආයතන 6ක පහළ වීමට අපි කියනවා සලආයතන කියලා. මොනවද මේ ආයතන 6? චක්කායතනේ, සෝතායතනේ, ගහන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මනෝ ආයතනේ. එතකොට මේ ආයතන 6න් කරන්නේ රූප, ශබ්ද ආදී සෑම අරමුණක්ම දැනගෙන විඥාණය දැනගන්නවා. විඥාණය තුල, ඒ කියන්නේ සිත තුල. මේක රූපයක්ද, මේක සත්‍යයක්ද, මේක ගන්ධයක්ද, මේක ස්පර්ශයක්ද ආදී වශයෙන් මේ ආයතන 6ේම ක්‍රියාකාරීත්වය
විඥාන ධර්මතාවයේ තුලින් තේරුම් ගන්න. ඒතකොට විඥානය කියලා කිව්වේ සිතට. මෙන්න මේ ආයතන වලට ලැබෙන චක්කු ආදී අරමුණු නිසා, සයි කනයි ආදී අරමුණු නිසා චිත්තචෛතසික ධර්මයන් ක්‍රියාකාරී වෙමින් මේ සංසාරයේ දික් කරන ක්‍රියාවලියක් තමයි සිත වෙන්නේ. පැහැදිලි කරනවා නම් නැවත වතාවක් අර ආයතන හයෙන් ගන්න අරමුණු නිසා ඒවා ගැටෙන නිසා බැඳෙන නිසා ඒ ආයතන හය තුලින් මේ සසර දික් කරන ක්‍රියාවලියක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මුලින් කිව්වා නාම කියලා කියන්නේ මොනවද කියලා. ඒ නාම වල ස්වභාවයේ තේරුම් ගත්තාම නාම රූප පත්‍ය සලආයතන මේ සලආයතන නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන් අභිධර්ම පිටකයට අනුව. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සු සලආයතන පත්‍ය පස්සු තත්ත කතමං සලආයතනං සලආයතන පත්‍ය පස්සු චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ જીවහා කාය ගාන සම්පස්සෝ જીවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති සලආයතන පත්‍ය පස්සෝති. සූත්‍ර පිටකේ විභංග සංයුත්තේ මේ පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. මේ සලආයතන නිසා ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන ක්‍රියාකාරීත්වය නිසා ඒ ආයතන ක්‍රියාකාරීත්වයට හසු වෙන බාහිර ආයතනයන්ගේ ගැටීම නිසා ස්පර්ශය පිළිබඳව දැනීම සිත ඇති වෙනවා. ඒ නිසා ඒ ස්පර්ශයන්ගේ නැත්තම් ඒ පස්ස චෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් සසර නිර්මාණය වෙනවා, සසර දික් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. පස්ස පච්චය වේදනා. එතකොට වේදනා කියලා කිව්වේ අපි මුලින් කිව්වා වගේ ඔබට සිහිපත් කළා මම නාම රූප පිළිබඳව විග්‍රහයේදී නැත්තම් නාම රූප කියන තැනදී වේදනා කියලා කියන්නේ සප්පචිත්ත සාධාරණ චෛතසික ධර්මයක් කියන. ඒතර වේදනාව කියලා කියන්නේ වින්දනය. දැන් ඔබ හිතන්න කල්පනා කරන්න බලන්න ඔබේ කුසල සිතක් ඇති වුණත් අකුසල සිතක් ඇති වුණත් උපේක්ෂා සහගත සිතක් ඇති වුණත් ඒ සෑම සිතකම වින්දනයක් වේදනාවක් නිර්මාණය වෙනවා. ඒ වින්දනයේ වේදනාව නිර්මාණය වීම නිසා කර්මජ නාම සැකසෙනවා. කර්මජ නාම කියලා කියන්නේ සසර ඇත බැද තබන කර්මයෙන් උපන් ස්වභාවයට අපි කියනවා කර්මජ රූප කියලා නැත්නම් කර්මය. මෙන්න මේ ආයතන වල ගැටීම නිසා සයවැදෑරුම් ආරම්භණයන් හා සයවැදෑරුම් විඥානයන් අතර ඇති වෙන මේ ගැටුම නිසා පහළ වෙන ස්පර්ශය නැත්නම් පක්ෂය බලවත් බවට පැමිණීම නිසා නැත්නම් මේක වැඩි වැඩියෙන් ඇති වෙන නිසා චෛතසික සමගම පහළ වෙන වේදනාව අපි කියනවා වේදනා චෛතසිකය කියලා. ඒ වේදනා චෛතසිකය විඥානේ නැත්නම් ඒ වේදනා චෛතසිකය නැත්නම් වේදනා සිත අර ස්පර්ශ වීම නිසා පහළ වීමත් එක්ක අපි ටිකෙන් ටික දැඩිසේ මේ සසරට බැඳිලා යනවා. එතකොට ඔබ කල්පනා කරන්න හිතන්න බලන්න මේ සංස්කාරක ධර්මයන් තුලින් පැහැදිලි කරන මේ පස්ස නැත්තම් පස්ස ස්වභාවයේ ස්පර්ශය කියන ස්වභාවය නිසා අපි මොනතරම්නම් මේ සසරට බැඳිලා තියෙනවද වේදනාව මොනතරම්නම් ස්පර්ශයත් සමග බැඳිච්ච ස්වභාවයත් මෙන්න මේ වේදනා කියන මේ චෛතසිකය ඔබ නිවැරදි විදියට හඳුනාගත්තොත් නිවැරදි විදියට දැනගත්තොත් අපිට පුළුවන් නැවත වතාවක් වේදනාවන් සකස් කරගන්නේ නැතිව සංස්කාරකයක් කරගන්නේ නැතිව මේ සසර ගමන කෙටි කරගන්න අවසන් කරන්න. මේ වේදනාවන් නිසා
අපිට ඇති වෙනවා වේදනා පත්‍ය තණ්හා. මේ වේදනාව නිසා අපට ඇති වෙනවා තණ්හාව. අපි මේ තණ්හාව අපේ සූත්‍ර පිටක දේශනාවේදී අපිට හම්බ වෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. සූත්‍ර පිටක දේශනාවේදී කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. කාම තණ්හාව කියලා කියන්නේ මේ කාමයන්ට තියෙන ආසාව. භව තණ්හාව කියලා කියන්නේ භවයට තියෙන ආසාව. විභව තණ්හා කියන ධර්ම කාරණාවට විවිධ තැන්වල විවිධ අර්ථ සැපෙව්වත් අභිධර්ම පිටකයේදී මේකට අර්ථ සපයන්නේ සහ අභිධර්ම පිටකයට ලියවුණ අට කතාවන්හි අර්ථය සපයලා තිබෙන්නේ අර කාම භවවලට අමතරව අපි දන්නවා අපිට මේ තිබෙන ලෞකික සැප සම්පත්. මෙන්න මේ ලෞකික සැප සම්පත් කෙරෙහි තිබෙන ආසාව, තෘෂ්ණාව, කැමැත්ත බැඳී යෑමට අපි කියනවා විභව තණ්හාව කියලා. ඊළඟට අපිට හම්බ වෙනවා කාම තණ්හා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන ස්වභාවය. උපාදානේ උප කියලා කියන්නේ උප එකතු කිරීම ආදාන. මෙන්න මේ උප ආදාන කියන පද දෙක එකතු වෙලා තමයි pāli භාෂාවේදී උපාදානේ කියන වචනේ සැකසিলা තියෙන්නේ. උපාදාන කියලා කියන්නේ දැඩිසේ බැඳී යෑම. දැඩිසේ බැඳී යෑම. මොනවට දැඩිසේ බැඳෙන්නේ? තණ්හාවෙන් දැඩිසේ බැඳී යෑම නිසා අපි දෘෂ්ටීන් නැති කරගන්නවා. මොනවද ඒ දෘෂ්ටීන්? කාම උපාදානේ, ditthi උපාදානේ, සීලබ්බත උපාදානේ, අත්වාද උපාදානේ. මෙන්න මේ කාම සම්පත් පිළිබඳව වැරදි දෘෂ්ටි. ඒ වගේම විවිධ දෘෂ්ටීන් පිළිබඳව වැරදි දෘෂ්ටි. අපි දන්නවා බ්‍රහ්මජාල වගේ සූත්‍ර දේශනාවන් වල දෘෂ්ටීන් 62ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සීලබ්බත උපාදාන, මිත්‍යා උපාදාන. ඒ කියන්නේ විවිධ උත්තානුගමනය කිරීම තුළින් නිවන් ආදී ධර්මතාවයන් අවබෝධ කරගන්න පුළුවන් කියලා සත්‍යය මුලාවට වැටීම. අන්තවාද උපාදානේ ආත්මයක් ඇතැයි සිතීම. මෙන්න මේ ස්වභාවයේ ප්‍රහීන කරන්න තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාවේදී භවත්‍රයක් පිළිබඳව දේශනා කළා තියෙන්නේ. මුලින් සිහිපත් කළා වගේ අවසානට මේ භවත්‍රයේ ස්වභාවය පිළිබඳව ඔබට සිහිපත් කරනවා. උපාදාන පච්චය බහු. මේ උපාදානයේ නිසා භවයේ සැකසෙන. භව දෙකක් පිළිබඳව අපිට හමු වෙනවා. කාම භවය, උප්පත්ති භවය. එතකොට කාම භවය කියලා කිව්වේ ඒ මොහොතේදී සත්වයා කරන ක්‍රියාකාරකම් උපාදානය කරගන්න නිසා ඒ මොහොතේ ඇති කරගන්න කෙලෙස් හේතුවෙන් සත්ව సంతානයේ තුල පහළ වෙන චේතනා සම්පයුක්ත අකුසල හෝ කුසල සිත්වල පැහැදිලි කරගන්නට ඕනි කාම භවයේ උප්පත්ති භවයේ. කාම භවයේ කියලා කිව්වේ එතකොට අපි ඒ මොහොතේදී ක්‍රියා කිරීම තුළින් අපේ සිතේ ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? ආන්ගේ අකුසල කුසල ආදී කොට ඇති ස්වභාවයන්ට ඒ මොහොතේපත් වීම අපි කියනවා කාම භව කියලා. ඊළඟට උප්පත්ති භවය කියලා කිව්වේ අර කාම භවයන් නිසා සසර පැවතීම තාහුරු කරන ස්වභාවය. සසර පැවතීම තාහුරු කරන ස්වභාවයට ඒ ස්වභාවයන් තුනක් තියෙනවායි කියලා ඔබට සිහිපත් කළා සංස්කාරක කියන තැනදී. කොහොමද අපි සිහිපත් කළේ? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. තමන්ගේ සිතේ ඇති වෙන කුසල අකුසල අරූපාවචර ආදී සිත් තුලින් ඇති කරගන්න භවයන් වලට අපි කියනවා උප්පත්ති භවයේ. ඒ සත්වයා ඒ මොහොතේදී කරන කුසල අකුසල ආදී කොට ඇති චේතනාවන් මුල් කරගෙන සසර පැවැත්ම තහවුරු කරගන්නවට අපි කිව්වා උප්පත්ති භවය කියලා.
සත්වයේ කුසලයක් කරලා තිබුණොත් කුසලගාමි භවයක රූපාවචර වූ අරූපාවචර වූ කාමාවචර ලෝකවල ඒ වගේම අකුසලයක් කරලා තිබුණොත් අකුසලගාමි භවයක අපායන් ආදී ස්ථානවල උප්පත්ති ලැබීමට අපි කිව්වා උප්පත්ති භවය තමන් විසින් උපාදානය කරගන්න නිසා සකස් කර ගැනීම. උපාදාන පච්චයා භව. උපාදාන පච්චයා භව. එතකොට මුලින් සිහිපත් කළා වගේ අපි භව දෙකක් ගැන කතා කළා. ඒ භව තමයි කාම භව සහ උප්පත්ති භව. එතකොට චේතනා සම්පයුක්ත කර්ම හේවත් චේතනාවන් හේවත් සංස්කාරක හේතුවෙන් ඒ සත්වයන් ඒ ස්ථානවල උප්පත්තිය ලැබීමට අපි කියනවා භවය කියලා. තමන් විසින් තමන්ගේ සිතේ ඇති කරගන්න කුසල හෝ අකුසල හෝ චේතනාවන් පදනම් කරගෙන සකස් කරගන්න සංස්කාරක ක්‍රියාවලිය නිසා සකස් කර ගැනීම නිසා ලබන ස්වභාවය තමයි අපි භව කියලා කියන්නේ. ඒකට අපි කිව්වා කාම උප්පත්ති භව කියලා. කාම භව ඒ මොහොතේදී ඇති වෙන ස්වභාවය. උප්පත්ති භව කියලා කියන්නේ සත්වයා සසර උප්පත්ති ලබන ස්වභාවය. ඒ භවය නිසා පුද්ගලයා භවය නිසා ජාති හේවත් උප්පත්තියක් ලබන. ජාති හේවත් උප්පත්තියක් ලබන. ඒ උප්පත්තිය ලැබුණු නිසා ජාති පච්චය ජරා මරණ. ජාතිය නිසා ජරා මරණයටපත් වෙනවා. ජරා මරණය නිසා ශෝකයටපත් වෙනවා. ජරා මරණයටපත් වෙනවා. ශෝකයටපත් වෙනවා. පරිදේව හනමින් වැළපෙන දුක්ඛ කායික දුක්වලටපත් වෙනවා. දෝමනස්ස මානසික පීඩාවන් වලටපත් වෙනවා. උපායාස ඉවසාගත නොහැකි දුක්ඛ දෝමනස්යන් වලට වේදනාවන් වලටපත් වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එතකොට ඔබ මම අපි මේ පටිච්ච සමුප්පාදයේ දැනගත්තු විදියේ ඉගෙනගත්තු විදියේ ශ්‍රවණය කරපු විදිය කිසි වෙනසක් නැහැ. හැබැයි අද ඔබට මේ දේශනාව තුළ සාකච්ඡාවට දේශනා කරපු ධර්ම කාරණාවන් බොහෝ දුරට අභිධර්ම පිටකය ආශ්‍රය කරගෙන සූත්‍ර පිටක දේශනාවෙත් කරුණු එකතු කරගෙන පැහැදිලි කරපු නිසා යම් යම් තැන්වලදී පුංචි අපැහැදී අනවබෝධයන් ඇති වෙන්නට පුළුවන්. ඒ අනවබෝධයන් අපැහැදීම් නිසා ඔබ කලබල වෙන්න උවමනාවක් නැහැ. ඔබට පුළුවන් රේණුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම පිටකයත් ඒ වගේම රේණුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පටිච්ච සමුප්පාද විවරණයත් පුළුවන්කමක් තිබෙනවා නම් නරමානේ බුද්ධ රක්කිත නායක හාමුදුරුවන්ගේ පටිච්ච සමුප්පාද ධර්මයේ සසර පැවැත්ම කියන පොත හොයාගෙන ඔබට මේ කරුණු ටිකක් තවදුරටත් විස්තර කරගන්න පැහැදිලි කරගන්න කියවන්න පුළුවන්කමක් ලැබුණොත් මම හිතන්නේ මම මේ දේශනා කරපු ධර්ම කාරණාවන් වල අනවබෝධයක් තිබුණොත් ඔබට වඩාත් අවබෝධ කරගන්න එක අවස්ථාවක් වේවි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒකට ඔබට සිහිපත් කරන්නට යෙදුනා මේ භවත්‍රය නැත්තම් අතීත වර්තමාන අනාගත කියන භවත්‍රයේම පටිච්ච සමුප්පාද න්‍යාය තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දේශනා කළා කිය. ඇයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අතීත භවයේ සම්බන්ධයක් වර්තමානයේට වර්තමාන භවයේ සම්බන්ධයක් අනාගතයටත් ඇතුළත් කරමින් පටිච්ච සමුප්පාද දේශනාව දේශනා කතා කළ යුතු
දේශනා කළ යුතු සාකච්ඡා කළ යුතු මහා කරුණු ගොඩක් මේ පැයක් වගේ පුංචි කාලයක් තුළ පටිච්චසමුප්පාදයේ ආසිතව සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඊ타මාත්ම කෙටියෙන් අපි බලමු පටිච්චසමුප්පාදයේ අතීතයටයි අනාගතයටයි ගලපලා තියෙන්නේ ඇයිද කියන්නේ. දැන් ඔබ අහලා තියෙනවා උච්ඡේදවාදේ, ඒ වගේම නියතිවාදේ, සංශයවාදේ, අමරා වික්කේපවාදේ වගේ විවිධ වාදීන් හිටියා බුද්ධ කාලේ. ඒ වාදීන්ට මේ ධර්ම කාරණාව තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය අතීතයෙන් පැවතගෙන එන වර්තමානයේ සහ අනාගතයේ තියෙන සම්බන්ධය අපර ගැළපීමක් වශයෙන් තමයි දේශනා කළේ. අතීත භවයේ අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යාව හා සංස්කාරක ක්‍රියාවලිය නිසා වර්තමානයේ විඥානේ නාම රූපයේ සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන කියන ක්‍රියාවලීන් වලට සත්වයාපත් වෙනවා කියලා පැහැදිලි කරනවා. ඒ උපාදාන ස්වභාවය නිසා භවයේ සැකසෙනවා. ඒ භවය නිසාම ජාති ඔයේ හරි තැනක ගිහිලා නැවත වතාවක් ජාති හේවත් භවයක් සැකසෙන උප්පත්තියක් ලබන. ඒ උප්පත්තිය ලබන සත්වයා ජරා මරණ ව්‍යාධි ආදී කොට ඇති ස්වභාවයන්ටපත් වෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාව තුළින් පැහැදිලි කරේම පෙන්වා වදාළේ මේ ධර්ම කාරණාව තුළ තියෙන ගැඹුරු බව සාමාන්‍ය ශ්‍රාවකයෙකුට එකපාරටම වැටහෙන්නේ නැති නිසා. එනිසා ඔබ වේවා මම වේවා අපි වේවා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ සාකච්ඡා කරනකොට විස්තර කරගන්නකොට ශ්‍රවණය කරනකොට ඊ타ත්ම ගැඹුරු දහම් කාරණාවක් රාශියකින් යුක්ත ගාම්භීර දේශනාවක් පටිච්ච සමුප්පාද. මේක නැවත නැවත කියවලා නැවත නැවත බලලා සාකච්ඡා කරලා බලනකොට අපිට පේනවා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේම පුද්ගල సంతානයේ තුල. පුද්ගල సంతානයේ තුල කියලා කිවි අපේ සිත තුල. එමනම් පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් වෙතොත් ඒ ක්‍රියාවලියට වෙන විදියකට මම තේරුම් ගත්ත විදිය තමයි මේ චිත්තචෛතසික ධර්මයන්ගේ ක්‍රියාවලියක් තියෙන්නේ. මෙන්න මේ චිත්තචෛතසික ධර්මයන්ගේ ක්‍රියාවලිය නවත්වන්නට පුළුවන් නම් මේක නිස්පාදනය නොකර ඉන්නට පුළුවන් නම් සංස්කාරක නොකර ඉන්නට පුළුවන් නම් නැත්නම් සිත සිතුවිලි නිරුද්ධ කරගන්න පුළුවන් නම් අපි මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට හසු නොවන ස්වභාවයටපත් වෙනවා. ඒ කිවි ලෝකෝත්තර ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා ඔබ පටිච්ච සමුප්පාදයේ දැනගන්න ඕනි, ඉගෙන ගන්න ඕනි ලෝකෝත්තර ස්වභාවයටපත් වීම සඳහා නැත්නම් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් මේ ධර්ම දේශනාවේ කාලය අවසానයි. මම හිතන්නේ වැඩිමුත් මම වෙලාව අරගෙන තිබෙනවා. ඉතින් බොහොම සංකීර්ණ ධර්ම කාරණාවක් සාකච්ඡා කරන්න උන නිසා පුංචි වෙලාවක් වැඩියෙන් ගත වුණත් ඔබ සියලු දෙනාම ඔබේ නිවසේ හිඳමින් මේ ධර්මයේ ශ්‍රවණය කළ සාකච්ඡා කළ ඇති. ඒ වගේම මේ වගේ තිබෙන අඩුපාඩුකම් ඔබට තේරුනේ නැති තැන් තේරුණු තැන් ගැළපීම් මේ ඔක්කොම එකතු කරගෙන මේ ධර්මයේ නැවත නැවත ප්‍රගුණ කරන්න, එමත් නැතිනම් මේ ධර්මයේ නැවත නැවත සොයන්න. මේ වෙන මොකක්වත් නෙවෙයි, චිත්තචෛතසික ධර්මයන්ගේ ක්‍රියාවලියක්මයි මේ තුල අන්තර්ගත වෙන්නේ. ඒ පිළිබඳව තේරුම් ගත්තොත් අපට නිවන් සාක්ෂාත් කර ගැනීම අපහසු කාර්යයක් නොවේ කියන එකයි ඔබට සිහිපත් කරන්න තිබෙන්නේ. ඒ නිසා ඔබ ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව අද ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඒ වගේම මුලින් සිහිපත් කර පින්නතුනේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවා. ඒ සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාව පිටුහල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දෙවියන් පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා
දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති දීවෝ වස්සතු කාලේන සස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. නමින් මේ පල්ලෝකී සිරු ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.